අලුත් අවුරුද්දේ ඔෆිස් යන ඔබට සාරි හැට්ටේ ඔබේ අතින්ම මසා ගන්න ආකාරය ඉගෙන ගන්න තව සුළු මොහොතක් අපත් සමග රැඳී සිටින්න. ඔබේ මිතුරන්ටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. අලුත් අවුරුද්දේ ඔෆිස් යන ඔබට සාරි හැට්ටේ ඔබේ අතින්ම මසා ගන්න ආකාරය ඉගෙන ගන්න තව සුළු මොහොතක් අපත් සමග රැඳී සිටින්න. ඔබේ මිතුරන්ටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. අලුත් අවුරුද්දේ ඔෆිස් යන ඔබට සාරි හැට්ටේ ඔබේ අතින්ම මසා ගන්න ආකාරය ඉගෙන ගන්න තව සුළු මොහොතක් අපත් සමග රැඳී සිටින්න. ඔබේ මිතුරන්ටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. අලුත් අවුරුද්දේ ඔෆිස් යන ඔබට සාරි හැට්ටේ ඔබේ අතින්ම මසා ගන්න ආකාරය ඉගෙන ගන්න තව සුළු මොහොතක් අපත් සමග රැඳී සිටින්න. ඔබේ මිතුරන්ටත් මේ ගැන දැනගන්න මේ වීඩියෝව ෂෙයා කරන්න.
ආයිබෝවන් සිංගර් ෆැෂන් ඇකඩමි Facebook live session එක හරහා අපි අද සූදානම් වෙන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න. අලුත් අවුරුද්දේ වැඩට යනකොට අපි අඳින සාරියට සාරි හැට්ටේ අපිම මහගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තමයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් මේ සඳහා අපි භාවිතා කරන්නේ විද්‍යානුකූල ඇඳුම් කැපීමේ මැසීමේ ක්‍රමයේ පතරම් රහිත ක්‍රමය. කෙටියෙන්ම සරලව කියනවා නම් ඩ්‍රෙස් මේකින් ඉගෙන ගන්නකොට අපි පතරමක් හදන්න නැතුව කෙලින්ම රෙද්දේ ඇඳලා කපන ක්‍රමයට තමයි ටේලරින් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමයට අපි කොහොමද සාරි හැට්ටයක් ලයිනින් කරලා මහන්නේ කියන එක තමයි අද ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සඳහා අපිට අවශ්‍ය කරන මිමි ටික මේ වෙනකොටත් අපි මේ පිටුපස දැක්වෙන බෝඩ් එකේ අරගෙන ඉවරයි. ඉතින් මේ තියෙන මිමි 14ම අපිට අවශ්‍ය වෙනවා සාරි හැට්ටේ මහන්න. එතකොට මේ මිමි ටික කොහොමද අපි කෙනෙක්ගෙන් ලබා ගන්න කියන එක අපි දැන් බලමු. ඉතින් මේ සඳහා පළමුවෙන්ම අපි කරන්න ඕනේ අපි සාරි හැට්ටේ මහන කෙනාගේ නැත්නම් මිමි ලබා ගන්න කෙනාගේ ඉනට එහා මෙහා නොයන පරිදි රෙදි පටියක් ගැට ගහන්න ඕන. හේතුව තමයි අපි දන්නවා සාරි හැට්ටයක් කියන්නේ ඇඟේ ගානටම තියෙන්න ඕන ඇඳුමක්. එතකොට මේ වගේ ඇඳුමකදී අපිට මිමි ගන්නකොට වෙන දෝෂයක් ලොකුවට බලපාන්න පුළුවන්. එහෙම නොවෙන්න තමයි අපි මේ විදිහට ස්වභාවික ඉනට රෙදි පටියක් ගැට ගහලා ගන්නෙ. අපි බලමු මිමි සටහනේ පළමුවෙන්ම අපිට අවශ්‍ය වෙනවා උරහිස කියන මිම්ම. මේ උරහිස කියන මිම්ම ලබා ගන්න අපි මේ විදිහට පිටිපස්ස හරවලා පිටිපස්සේ දකුණු පැත්තේ කිහිලි කටේක ඉහළ කෙළවරේ ඉඳලා මේ බෙල්ල හරහා වම් පැත්තේ කිහිලි කට දක්වා මිම්ම තමයි ලබා ගන්න ඕන වෙන්නේ. මෙහිදී අපි භාවිතා කරන්නේ ටේප් එකේ අඟල් පැත්ත. මොකද ටේප් එකේ දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් සෙන්ටිමීටර් අනිත් පැත්ත අඟල්. අපි භාවිතා කරන මිමි සුළු කිරීම මේ හැම දෙයක්ම කරන්නේ අඟල් වලින්. ඒ හන්ද මේ අඟල් පැත්තෙන් තමයි අපි මිමි ලබා ගැනීමක් කරන්නේ. එතකොට උරහිස මිම්ම ලබා ගන්නකොට දකුණු පැත්තේ කිහිලි කටට ටේප් එක මේ ආකාරයට තියලා බෙල්ල ළඟින් මෙන්න මේ හරහා ගෙනහිල්ලා වම් පැත්තේ කිහිලි කට දක්වා තියෙන මිම්ම තමයි අපි මෙතෙන්දී ලබාගෙන තියෙන්නේ. ඉන්පසු අපි දෙවෙනි මිම්ම සඳහා උරහිස සිට පපුව මුදුන කියන මිම්ම ගන්න ඕනේ. උරහිස කියන්නේ මේ කන බෙල්ලට වැටෙන උරහිසේ උසම ස්ථානය. අන්න එතනට තමයි අපි උරහිස කියලා කියන්නේ. එතන ඉඳලා මේ විදිහට ටේප් එක තියලා උරහිස සිට පපුව මුදුන අපේ බස්ට් එකේ පොයින්ට් එක තියෙන තැනට තමයි අපි උරහිස සිට පපුව මුදුන කියන මිම්ම ගන්නෙ. ඒත් එක්කම තුන්වෙනි මිම්ම වෙන්නේ උරහිස සිට පපුව යට මිම්ම. ඒ විදිහටම ටේප් එක තියලා ඒ ගමම්ම අපිට ගන්න පුළුවන් උරහිස සිට පපුව යට දක්වා. මෙන්න මේ ආකාරයට අපි කියනවා shoulder to under bust කියලා මෙන්න මේ විදිහට ගන්නවා. මේ ගමම්ම අපිට පුළුවන් සාරි හැට්ටේට අවශ්‍ය උස ගන්න. උරහිස වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට අපි සාරි හැට්ටේට අවශ්‍ය උස මෙතෙන්දී අපිට අවශ්‍ය උස ගන්න පුළුවන්. මෙතෙන්දී උරහිස මුදුනේ ඉඳලම ගත්තොත් අපේ සාරි හැට්ටේ හයි නෙක් එකක් නෙමෙයි ඩීප් නෙක් එකක්. ඒ නිසා අපි මෙතෙන්දී අපිට අවශ්‍ය සාරි හැට්ටේ උසට තමයි ටේප් එක තියන්න ඕන. ආයෙත් කිව්වොත් අපි උරහිස සිට පපුව මුදුන දක්වා ගත්තා. උරහිස සිට පපුව යට දක්වා ගත්තා. සාරි හැට්ටේ උස ගන්නකොට සාරි හැට්ටේ උරහිසේ සිට තමයි අපිට අවශ්‍ය උස ලකුණු කරන්නේ. ඊට පස්සේ අපිට ඕන පිටුපසෙන් සාරි හැට්ටේට අවශ්‍ය උස. එතකොටත් අපි කරන්නේ පිටුපස සාරි හැට්ටෙත් අපිට උරහිස තියෙන තැන ඉඳලා මේ විදිහට පිට දිගේ අපි ඉනට පටිය බැඳගත්ත තැනට තමයි අවශ්‍ය උස ලකුණු කරන්නේ. ඒ මිම්ම තමයි අපි මෙතන පිටුපස උස කියලා දාලා තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කිහිලි කට මිම්ම ළඟ හිස් තැනක් තියෙනවා. මම පස්සේ පැහැදිලි කරන්නම් ඇයි අපි ඒක දැම්මම ගන්නෙ නැත්තේ කියලා. මොකද මේක අපිට මිමි ගන්නකොට ඇඟෙන් ලබා ගන්න මිම්මක් නෙමෙයි. රූප සටහන ඇඳට පස්සේ තමයි අපිට මේකට පිළිතුර ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පපුව තද මිම්ම පපුව මිම්ම කියලා මිමි දෙකක් තියෙනවා. මේ මිමි දෙක ලොකු වෙනසක් තියෙනවා. පළවෙනි එක පපුව තද මිම්ම, දෙවෙනි එක පපුව මිම්ම. පපුව තද මිම්ම ගන්නකොට මේ විදිහට අත් දෙක උස්සලා පිටිපස්සෙන් ටේප් එක
අත් දෙක යටින් දාලා මේ විදිහට කිහිලි කට යට මිම්ම හරහා ගන්න ඕනේ. පිටුපස පැත්තෙන් ටේප් එක මේ විදිහට උඩට ඉස්සෙන්න ඕනේ. මේ යන්නේ පපුව තදමින්ම. මෙතෙන්දී කිසිම බුරුලක් අවශ්‍ය නැහැ. මොකද සාරි හැට්ටයක් කරන නිසා අපි ගානටම තමයි මිම්ම ගන්නෙ. ඊට පස්සේ අපිට තියෙනවා පපුව මිම්ම. පපුව මිම්ම ගන්නකොට සාමාන්‍ය පපුව වට දක්වා මේ විදිහට පපුව හරහා යන විදිහට තමයි අපි ටේප් එක තියන්න ඕන. එතෙන්දිත් අපි පිටෙන් බස් ලෙවල් එක හරහා තමයි ටේප් එක යන්න ඕන. ඒ මිම්ම තමයි අපි මෙහිදී ලබාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඉන මිම්ම. දැන් අපි ඉනට පටියක් බැඳලා අන්න එතන හරහා ඒ ඉනට පටිය බැඳපු තැන වටේ මිම්ම තමයි ඉන මිම්ම කියලා කියන්නේ. අපිට ලැබිලා තියෙනවා 31ක් මේ අඟල්. ඉතින් ඒ මිම්ම තමයි අපි මේ ලබා ගන්න. ඊට පස්සේ මෙතෙන්දි පපුව අතර පළල කියන මිම්ම ඇඟෙන් ලබා ගන්නෙ නැහැ. මෙතෙන්දි පපුව අතර පළල වරහන් ඇතුලේ ඉන කියන්නේ අපි ඉස්සෙල්ලා මේ මිම්මට කලින් ගත්ත ඉනේ මිම්ම තමයි මෙතෙන්දි උත්තරේ විදිහට දාන්නේ. පසුව සුළු කිරීම වලින් පස්සේ තමයි අපි අවසාන උත්තරේ ගන්න. මම මේ ගැන වැඩිපුර පැහැදිලි කරන්නම් මිමි ගත්තට පස්සේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සාරි හැට්ටෙට කර ගැඹුරක්. මොකද අපි අද කරන්න යන්නේ ඉදිරිපසින් සහ පිටුපසින් කර ගැඹුරු කරපු සාරි හැට්ටයක්. එතකොට ඉදිරිපසින් අපිට කොච්චරක්ද කර ගැඹුරු කරන්න ඕන සහ පිටුපසින් ගැඹුරු කරන්න ඕනද කියලා තීරණය වෙන්නේ අපි මේ ගන්න මිම්මේ හැටියට. එතකොට ඉදිරි කර ගැඹුර ගන්නකොටත් සාරි හැට්ටේ උරහිසේ ඉඳලා මේ විදිහට අපිට අවශ්‍ය කර ගැඹුර හරහා මේ විදිහට එන විදිහට ගන්න ඕන. කියන්නේ බෙල්ලේ ඉඳලා අපිට මෙච්චරක් අවශ්‍ය නම් ඒ හරහා තමයි අපි ටේප් එක තියලා ගන්නෙ. එතකොට පිටුපසදිත් අපි පිටුපස කර ගැඹුර ගන්නකොටත් අපිට පුළුවන් සාරි හැට්ටේදී අපි අඳින සාරි හැට්ටේ උරහිස තියෙන තැන ඉඳලා අපිට අවශ්‍ය කර ගැඹුර කෙලින් මේ විදිහට හරහට ලම්බකව අපිට අවශ්‍ය උස ගන්න. මෙහෙම ගත්තොත් අපි වැරදි. අපි කෙලින් තමයි උස ගන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා මේ සාරි හැට්ටේට අත සඳහා අවශ්‍ය දිග සහ අතේ අත්කට. එතකොට අපිට අවශ්‍ය විදිහට අතේ දිග ලබා ගන්න පුළුවන්. මෙහිදී අපි කොට අතක් දානවා නම් අපිට අවශ්‍ය අතේ දිග කලින් උරහිස ගත්ත තැන ඉඳලා පළවෙනිම මිම්ම ගත්ත තැන ඉඳලා අවශ්‍ය අතේ දිග තමයි අපි දාගන්නේ. මම මෙතෙන්දී කොට අතකට තමයි මිම්ම ලබා ගන්නෙ. ඊට පස්සේ මේ අත දිග ගත්ත තැන හරහා අත වටේට තියෙන මිම්ම තමයි අපි මෙතෙන්දී අවසාන මිම්ම විදිහට අත්කට කියන එක භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට අපි අත වැලමිට දක්වා ගත්තනම් ඒ හරහා මිම්ම තමයි එතෙන්දී අත්කට කියලා හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට අපි අවශ්‍ය කරන සේරම මිමි ටික ගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ මිමි සුළු කරලා උත්තර අරගෙන රූප සටහන අඳින්නේ කියලා. දැන් අපි ලබාගත් මිමි වලින් මේ විදිහට සමහර තෝරාගත්ත මිමි කිහිපයක් පමණක් සුළු කිරීමකට ලක් කරන්න ඕන. මේ රූප සටහන හොඳින් බැලුවොත් පේනවා උරහිස මිම්ම අපි ගත්ත මිම්ම බෙදීම 2 අඩු කිරීම 1. එතකොට අපිට සුළු කිරීමෙන් පස්සේ උත්තරේ ඇවිල්ලා තියෙනවා අඟල් 6මාරක්. උදාහරණයක් විදිහට ගත්තොත් 15 2ට බෙදුවම 7මාරයි. ඒකෙන් අඟලක් අඩු කරාම 6මාරයි. ඊට පස්සේ මේ මිමි කිසිම සුළු කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කිහිලිකට අවශ්‍ය වෙන්නේ අපි ඉදිරිපස සහ පිටුපස ඇඟ එහෙම නැත්නම් සාරි හැට්ටේ ඇඳට පස්සේ ඒ ඇඳපු කිහිලි කටවල් දෙකේ එකතුව තමයි අපි මෙතනට දාන්න ඕනේ. ඒ හන්ද අපිට මේක ලබා ගන්න නම් ඉදිරිපස සහ පිටුපස ඇඳගෙන ඉවර වෙන්න ඕන. රෙද්ද මත ඇඳගෙන ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන පපුව මිම්ම 38යි කියලා තියෙනවා. එතෙන්දී අපි සුළු කිරීමකට ලක් කරනවා 4ෙන් බෙදලා අවසානට එන උත්තරේ ගන්නවා. ඉන මිම්ම 4ෙන් බෙදලා අවසාන උත්තරේ ගන්නවා. පපුව අතර පළලට අපි ගත්තේ ඉන මිම්මමයි. එතෙන්දී සුළු කිරීම 8. එතකොට මෙතෙන්දී පපුව අතර පළල සමානයි ඉන 8ට බෙදපු උත්තරේ. 3යි 8ෙන් 7යි.
අවසානෙට අත කට නිර්මාණය කරද්දී කට මිම්ම අපි ලබාගත් අතේ වට රවුම දෙකට බෙදලා තමයි එන උත්තරේ ගන්න. ඉතින් ඕගොල්ලෝ දකිනවා මෙන්න මේ පැත්තේ විශේෂ දෙයක් ලියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේක පැහැදිලි වෙන්න ලියා ගන්න ඕනේ. හේතුව මේ දෙක තමයි මේ සාරි හැට්ටේදී වැදගත්ම ලක්ෂණ දෙක. ඒ කියන්නේ මේක නැතුව අපිට හැට්ටේ නිර්මාණය කරන්න අමාරුයි. ඉතින් මම පැහැදිලි කරොත් මේ තියෙන්නේ අපිට සාරි හැට්ටේ නිර්මාණය කරනකොට කිහිලිකට උස ලකුණු කරන මිම්ම. ඉතින් මේ කිහිලිකට උස ලකුණු කරද්දී අපි භාවිතා කරනවා මේ පපුව තද මිම්ම තමයි අපි භාවිතා කරන්නේ ඒ උස ගන්න. ඒකට හේතුව තමයි ඕනම කෙනෙක්ගේ කිහිලිකට උස ලකුණු කරන්න අපි තෝරගන්නේ මේ පපුව මිම්ම බෙදලාපු උත්තරේ. උදාහරණයක් විදිහට පපුව මිම්ම 38ක් තියෙන කෙනෙක්ගේ හතරට බෙදුවම උත්තරේ 9 මාර නම් එයාගේ කිහිලිකට උස හොයාගන්න අපි කරන්නේ ඒ 9 මාරෙන් මෙන්න මේ දීලා තියෙන ප්‍රමාණය මෙන්න මේ උත්තර වලින් අඩු කරන්න ඕන. හැබැයි මේ ඇවිල්ලා පපුව මිම්ම නෙමෙයි. මේ ඇවිල්ලා පපුව තද මිම්ම. මම ආයෙත් පැහැදිලි කරොත් ඕනම කෙනෙක්ගේ පපුව කිහිලිකට උස ලකුණු කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා පපුව මිම්ම බෙදපු උත්තරෙන් පපුව තද මිම්ම කීයද කියලා බලලා ඒ පරාසය මෙතනට දාලා ඒ උත්තරේ එකෙන් අඩු කරන්න ඕන. මම උදාහරණයක් කිව්වොත් මේ මිම්මේ 9 මාරයි පපුව තද මිම්ම 36යි. ඒ කියන්නේ 34ත් 38ත් කියන පරාසය. මෙතෙන්දී අපි කරන්න ඕනේ මේ 9 මාරෙන් 2 මාරක් තමයි අඩු කරන්නේ කිහිලිකට උස ලකුණු කරන්න. රූප සටහන අඳිනකොට මම තවත් පැහැදිලි කරන්නම්. ඊළඟ පොයින්ට් එකට ගියොත් අපිට මේ සාරි හැට්ටේ අඳින්න හැඩමැස්මක් අවශ්‍ය වෙනවා. මේ හැඩමැස්මේ ප්‍රමාණය අපි තීරණය කරන්නේ අපේ පපුව මිම්ම අනුව තියෙන පරාසය බලලා. දැන් මෙතෙන්දී අපේ උදාහරණ විදියට ගත්තොත් පපුව මිම්ම 38 නම් හැඩමැස්මේ ප්‍රමාණය වෙන්නේ අඟල් 1මාරයි. අන්න ඒ විදියට තමයි අපි ඩාට් එකේ ප්‍රමාණය තෝරගන්නේ. දැන් අපි බලමු මේ රූප සටහන කොහොමද අඳින්නේ කියලා. Singer commenced the Singer Fashion Academy in 1940, and today, going from strength to strength, it has over 70 locations with over 20 professional courses operating under the Singer Business School. One of the best features of the Singer Fashion Academy are the exhibitions conducted on needle painting and sewing craft, allowing students to showcase their work done during the course, which provides not only an income but an opportunity for them to find consistent buyers and embark upon a career as an entrepreneur or professional dressmaker. Singer conducts a gala annual fashion show and awarding ceremony which provides all the glamour of a star-class fashion event, awarding all students who complete the courses with certificates and diplomas. අපි දැන් ඒ විදිහට මිමිසුළු කරලා ඉවර වුණාට පස්සේ මේ කොහොමද ෆැබ්‍රික් එකට අඳින්නේ කියනකොට දැන් ඕගොල්ලෝ සූදානම් කරගන්න ඕනේ ලයිනින් හැට්ටයක් කරනවා නම් හැට්ටේ ලයිනින් එක සඳහා භාවිතා කරන රෙද්ද.
මොකද අපි හැට්ටේ ලයිනින් කරනවා නම් ඉස්සල්ලාම කපන්නේ ලයිනින් එක. ඉතින් මේ වෙනකොට අපි පොප්ලින් රෙද්දක් හරි භාවිතා කරනවා නම් සෝදලා අයන් කරලා ඒ ෆැබ්‍රික් එකේ තමයි අපි මේ මතු පිට තමයි අඳින්න සූදානම් වෙන්නේ අපේ රූප සටහන. ඉතින් මෙහිදී හොඳට සෝදලා අයන් කරපු ෆැබ්‍රික් එක අරගෙන රෙද්දේ බලවාටි දෙක එකට සිටිනසේ රෙද්ද නමා ගන්න ඕන. එවිට එක පැත්තකට නැම්මට අනිත් පැත්තට බලවාටි දෙක සිටිනසේ අපිට රෙද්ද එනවා. මෙහිදී වඩාත් පැහැදිලි වෙන්න මම රූප සටහනකින් අඳිනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ෆැබ්‍රික් එකේ මේක ඇඳගන්නේ කියලා. එතකොට දැන් ඕගොල්ලෝ රෙද්දේ එහෙම නැත්නම් ඕගොල්ලෝ ෆැබ්‍රික් එකේ අඳින එක තමයි මම මේ බෝඩ් එකේ අඳින්නේ. අපි ඒ අඳින්න පටන් ගන්නකොටම පළමුවෙන්ම රෙද්දේ බලවාටිය තියෙන්නේ මේ කෙළවරේ කියලා හිතුවොත් මම බලවාටිය අඳිනවා නම් මේ තියෙන්නේ ඕගලන්ගේ ෆැබ්‍රික් එකේ තියෙන බලවාටිය. එහෙමත් නැත්නම් අපි කියනවා අර ඝනකම වාටිය තමයි මේ තියෙන්නේ. එතකොට රෙදි පොටවල් දෙකක් තියෙන්න ඕනේ. හේතුව බලවාටි දෙක එකට නමලා තියෙන්නේ. මේකට අපි කියනවා බලවාටිය. මෙහිදී අපි සාරි හැට්ටේ ඉදිරිපසින් විවරයක් තියෙන නිසා විවරය සඳහා පළමුවෙන්ම බලවාටියේ ඉඳලා අඟල් 1/2 ඇතුළට ලකුණු කරන්න ඕන. මේ අඟල් 1/2 ලකුණු කරන්නේ අපි ඉදිරිපස විවරය නිර්මාණය කරගන්න. පළමුවෙන්ම බලවාටියේ සිට ඇතුළට අඟල් 1/2 ලකුණු කළා රේඛාවක් ඇඳ ගන්න ඕනේ. රෙද්දේ ඇද එහෙම තියෙනවා නම් අපි ඇද කෙලින් කරලා ඉහළිනුත් රේඛාවක් මේ විදිහට ඇඳ ගන්න. ඉන්පසු පළමුවෙන්ම අපි කරන්නේ මෙන්න මේ බලවාටියේ ඉඳලා අඟල් 1/2 ලකුණු කරපු ලක්ෂයේ ඉඳලා ඉදිරිපසට ගන්න උරහිස ලකුණු කරන්න ඕන. එතකොට අපි සුළු කරලා අවසානයේට අපිට ලැබුණ උත්තරේ අඟල් 6/2යි. ඒ අඟල් 6/2 කියන්නේ උරහිස දෙකට බෙදලා ඒකෙන් අඟලක් අඩු කරපු උත්තරේ තමයි අපි මේ 1/2 ලකුණු කරපු රේඛාව ඉඳලා මේ පැත්තට ලකුණු කරන්නේ. ඊට පස්සේ මෙතෙන්දී අපි කරන්නේ මේ ලකුණු කරපු පටන් ගත්ත ලක්ෂයේ ඉඳලා පහළට ලකුණු කරන්න ඕන කිහිලි කට උස. ඔයගලන්ට මතක ඇති මම මිමි සටහනේදී කියලා දුන්නා කිහිලි කට උස ලකුණු කරනකොට අපි කරන්නේ පපුව මිම්ම හතරට බෙදපු උත්තරෙන් පපුව තද මිම්ම අනුව අපිට අඩු කරන්න තියෙන පිළිතුර තෝරගෙන අඩු කරන්න ඕනේ. එතකොට මගේ උදාහරණයේ විදිහට පපුව තද මිම්ම තිබුණේ 36යි. එතකොට ඒ පරාසයේදී අපි අඩු කරන්න ඕන අඟල් 2/2. පපුව මිම්ම 38යි. උත්තරේ 9/2යි. එතකොට 9/2න් 2/2 අඩු වුණාම මම කිහිලිකට උස කියලා ලකුණු කරන්න ඕන අඟල් 7ක්. මේ විදිහට ඉහළ ඉඳලා අඟල් 7ක් ලකුණු කරන්න ඕනේ. මෙහෙම ලකුණු කරනකොට අපි සමාන්තර වෙන්න අවස්ථා දෙකකදී විතර, ඒ කියන්නේ තැන් දෙකකදී විතර මේ ලකුණු කරලා තමයි මේ රේඛාව මේ විදියට නිර්මාණය කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ලකුණු කරගත්ත තැන ඉඳලා පහළට උරහිස ලකුණු කරගත්ත තැන ඉඳලා පහළට අඟලක් ලකුණු කරගන්න. ඒ අඟලක් ලකුණු මේ අඟල සම්මත මිම්මක්. ඊට පස්සේ අපි ඉදිරි මැද රේඛාවට මේ අඟල මේ විදිහට ලකුණු කරගෙන උරහිස රේඛාව යා කර ගන්නවා. ඊට පස්සේ අපි මේ ඇඳගත්ත කිහිලිකට උස රේඛාවේ අපි ලකුණු කරන්න ඕන පපුව මිම්ම. අපේ පපුව මිම්ම සම්පූර්ණ මිම්ම 38ක් තිබුණා. එතකොට අපිට ඒක හතරට බෙදුවම අඟල් 9/2ක් ලකුණු කරන්න ඕනේ. මේ විදිහට කිහිලිකට උස දක්වා ලකුණු කරපු රේඛාවේ අඟල් 9/2ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ උරහිසේ ඉඳලා, ඒ කියන්නේ අපි අඟලක් පහළට ගත්ත ලක්ෂයේ ඉඳලා කිහිලිකට උස දක්වා රේඛාවට සරල රේඛාවක් මේ විදිහට නිර්මාණය කරගන්න ඕනේ. ඉන්පසු කිහිලිකට ඇඳ ගන්න අපි හරියටම මේ අඟල පල්ලෙහාට ගත්ත ලක්ෂයේ ඉඳලා කිහිලිකට උස දක්වා තියෙන දුර මැනලා මේ මධ්‍ය ලක්ෂය ගන්න ඕන. මේ රේඛාවේ හරියටම මධ්‍ය ලක්ෂය අරගෙන මේ වගේ, ඒ කියන්නේ මෙතනින් පල්ලෙහාට අඟලක් ලකුණු කරා ඒක සම්මත මිම්මක්. ඒ වගේ මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා ඇතුළට අඟල් භාගයක් ලකුණු කරන්න ඕන. මේ අඟල් භාගයත් සම්මත මිම්මක්. ඊට පස්සේ අපි කරන්න ඕන මේ උරහිස කෙළවර අඟල් භාගේ හරහා මේ පපුව දක්වා
කවාකාරව යා කරමින් සාරි හැට්ටේ කිහිලිකට ඇඳ ගන්න ඕන. මේ විදිහට කවාකාරව කිහිලිකට ඇඳ ගන්න ඕන. දැන් අපි සාරි හැට්ටේ කිහිලිකට ඇඳගෙන ඉවරයි. ඊට පස්සේ අපි පහළට ලකුණු කරන්න ඕන උරහිස සිට පපුව මුදුන දක්වාමින්ම උරහිස සිට පපුව යට දක්වාමින්ම සාරි හැට්ටේට අවශ්‍ය උස. මේ විදිහට අඩිරෝල තියලා උරහිස සිට පපුව මුදුන දක්වාමින්ම උරහිස සිට පපුව යට දක්වාමින්ම ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙම අක්ෂ හරහා නැවතත් සමාන්තර රේඛාවල් අඳින්න. ඊට පස්සේ අපි නැවතත් ලකුණු කරනවා සාරි හැට්ටේ උස. ඒ තමයි අපේ වාටිය රේඛාව. ඒ රේඛාවේ තමයි අපි ලකුණු කරන්න ඕන ඉනමින්ම. මෙතෙන්දී අපි ඉනමින්ම සම්පූර්ණ ඉනමින්ම හතරට බෙදලා තියෙනවා. ඉනමින්ම ලකුණු කරනකොට අවසානයේ වාටිය රේඛාවේ සහ පපුව යට දක්වාමින්ම දෙකේම ලකුණු කරන්න ඕන. එතකොට අපිට ඉන හතරට බෙදපු උත්තරේ තමයි අපි පළමුවෙන්ම ලකුණු කරන්නේ. මේ විදිහට වාටිය සහ පපුව යට දක්වා රේඛාවල් දෙකේම ලකුණු කරනවා. ඊට පස්සේ අපි හැමෝගෙම ඩාට් එක හොයාගන්න විදිහත් අපි කලින් සාකච්ඡා කරා. ඒ කියන්නේ පපුව මින්ම 90 තමයි අපේ හැඩමැස්මේ ප්‍රමාණය තීරණය වෙන්නේ. උදාහරණයක් විදිහට පපුව 38ක් තියෙන කෙනෙක්ට නම් පපුව 34ත් 40ත් අතර කියන පරාසය තමයි අපි ඉන්නේ. එතකොට එහෙම කෙනෙක්ට අඟල් 1.5ක් එකතු කරන්න ඕන. එතෙන්දී පපුව 40ට වැඩි ඕනම කෙනෙක් අඟල් 2.5ක් තමයි එකතු කරන්න ඕන. මෙතෙන්දී අපි එකතු කරන්නේ අඟල් 1.5යි. අපි මේ අඟල් 1.5 මේ ඉනේ ඉඳලා එළියට ලකුණු කරන්න ඕන. ඉනෙන් සහ පපුව යට දක්වා මිම්ම රේඛාවල් දෙකෙන් ලකුණු කරනවා. හේතුව මේ හැඩමැස්මේ මිම්ම මෙතනින් අයින් වෙනකොට අපිට පපුව තද වෙන්න බැරි නිසා, ඒ කියන්නේ අංශ මෝට්ටුවෙන් ඒ ප්‍රමාණය එළියේ තියෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි මේ විදිහට මේ රේඛාව යා කරගන්න ඕනේ. පපුව සහ මේ ඇඳගත්ත රේඛාව. ඊට පස්සේ අපි මෙතන ලකුණු කරපු ප්‍රමාණය, ඒ කියන්නේ අඟල් 1.5 දෙකට බෙදලා මේ උරහිස සිට පපුව මුදුන දක්වා ලකුණු හඳගත්ත හරස් රේඛාවේ දෙපැත්තට ලකුණු කරන්න ඕන. මෙතන අපි ලකුණු කරේ අඟල් 1.5යි. එහෙනම් අපි මේකෙතන ඒ අඟල් 1.5 දෙකට බෙදුවම අපිට එනවා 3 කාලේ ගානේ. මේ විදිහට ඉහළට 3 කාලයි පහළට 3 කාලයි ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉනේ හැඩමැස්ම අඳින්න නම් පළමුවෙන්ම අපි කරන්න ඕන හැඩමැස්ම අතර පළල ලකුණු කරන්න ඕන. මෙහිදී අපි මිම්මක් ලබා ගත්තේ නැහැ. අපි කරේ ඉන මිම්ම 8ට බෙදලා ඒ 8න් පංගුවක් තමයි අපි පළල කියලා ගන්න. එතකොට අපිට අවසාන සුළු කිරීමෙන් පස්සේ උත්තරේ ඇවිත් තියෙනවා 3යි 8න් 7ක්. අඟල් 3කුත් තව පුංචි කොටස් 7ක්. ඒ මිම්ම අපි මේ විදිහට පපුව මුදුන හරහා රේඛාවෙයි පපුව යට දක්වා මිම්ම හරහා රේඛාවෙයි ඉන රේඛාවෙයි තුනේම ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඩාට් එකක් මහනකොට පපුව මුදුනටම මහන්නේ නැහැ. පපුවේ හැඩේ එන්න යම්කිසි මිම්මක් වටෙන් තියෙන්න ඕනේ. ඒ හන්දා අපි මෙතන අංශයේ හැඩමැස්ම දෙසට පපුව මුදුනේ ඉඳලා 1යි කාලක් ඉදිරිමැද හැඩමැස්ම දෙසට 1යි කාලක් ලකුණු කරනවා. පපුවේ ඉඳලා ඉනේ හැඩමැස්ම දෙසට අඟල් 3 කාලක් ලකුණු කරනවා. මම ආයෙත් පැහැදිලි කරන්නම්. පපුව මුදුන ලක්ෂ්‍ය ලකුණු කරගන්නේ ඉන 8ට බෙදපු උත්තරේ. එම මිම්ම පපුව යට දක්වා මිම් රේඛාවෙත් ඉනේ රේඛාවෙත් ලකුණු කරනවා. ඊට පස්සේ ඩාට් 3ට උස ලබා ගැනීම සඳහා හෝ පළල ලබා ගැනීම සඳහා පපුව මුදුනේ ඉඳලා දෙපැත්තට ලකුණු කරන්නේ සම්මත මිම්මක් වෙන 1යි කාලයි. පහළට ලකුණු කරන්නේ සම්මත මිම්මක් වෙන අඟල් 3 කාලයි. ඊට පස්සේ අපේ හැඩමැස්මේ ප්‍රමාණය, ඒ කියන්නේ අඟල් 1.5 දෙකට බෙදලා පපුව යටින් සහ ඉනෙන් ලකුණු කරන්න ඕනේ. අංශයට කරපු
ආකාරයටම මේ විදිහට තුන් කාල දෙපැත්තට ලකුණු කරනවා. මෙතෙන්දි මේ අඟල් එකහමාර තමයි අපි මෙතනින් වැඩිපුර තිබ්බේ. ඉන රේඛාවෙදිත් අපි ওই විදිහටම දෙපැත්තට ලකුණු කරනවා. ඊට පස්සේ සාමාන්‍ය සාරි හැට්ටයක හැඩමැස්ම අඳිනකොට අඩිරූලෙන් යා කරගන්නේ නැහැ. දැන් අපි මැහුම් කරනකොට එහෙම නැත්නම් ඔපනැලි හැඩමැස්ම වල අඳිනකොට අපි අඩිරූල භාවිතා කරලා ඍජු රේඛාවල් තමයි අඳින්නේ. හැබැයි සාරි හැට්ටේ කියන්නේ ඇඟේ ගානටම හැඩට තියෙන්න ඕන ඇඳුමක්. ඉතින් මෙහිදී අපි කරන්නේ තුන් කාල රේඛාව ඉඳලා පපුව යට දක්වා රේඛාවට මේ විදිහට කවාකාරව තමයි ඇඳ ගන්න ඕන. එතනින් පස්සේ පහළ කොටස අපි මේ විදිහට අඩිරූල තියලා සරල රේඛාවකින් ඇඳ ගන්නවා. මේ තමයි ඉනේ හැඩමැස්ම. අංශයේ හැඩමැස්ම අඳිනකොටත් මේ විදිහට කවාකාර රේඛාවකින් තමයි අපි යා කරගන්නේ. එතකොට පොඩ්ඩක් කවාකාර රේඛාව මේ විදිහට මැද්දෙන් වක්‍රව එන විදිහට තමයි අඳින්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ඉදිරි මැදට දාන පොඩි හැඩමැස්ම අඟල් එකහමාරක් ලකුණු කරන්නේ නැහැ. මෙතෙන්දී අපි ලකුණු කරන්නේ මේ එක පැත්තකට ගත්ත ප්‍රමාණය. කියන්නේ අඟල් 3 කාලයි. ඒ 3 කාල තමයි ඉදිරි මැද ඩාට් එකේ සම්පූර්ණ ප්‍රමාණය වෙන්න ඕනේ. ඒ හන්දා සම්පූර්ණ ප්‍රමාණය 3 කාල නම් අපි ඒකෙන් දෙපැත්තට දෙකට බෙදලා 8න් 3 තමයි ලකුණු කරන්නේ. මේ විදිහට අඩිරූල තියලා ඉහළට 8න් 3යි පහළට 8න් 3යි ලකුණු කරලා එම හැඩමැස්ම පමණක් ඒ ඉදිරිමැද හැඩමැස්ම විතරක් අපි මේ විදිහට සරල රේඛාවකින් යා කර ගන්නවා. මේ විදිහට තමයි අපි හැඩමැස්ම වල 3 නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ මේ දකින්නේ සරල රේඛාවකින් ඇඳපු අංශ මූට්ටුව. හැබැයි සාමාන්‍ය සාරි ජැකට් එකකදී ඇඟේ හැඩයට මේට වඩා මේ හැඩ රේඛාවක් එන්න ඕන. මෙහිදී අපි කරන්නේ අංශයෙන් අඟල් කාලක් ඇතුළට ගන්නවා පපුව යට දක්වා රේඛාවේ පමණක්. ඉන මේ විදිහටම තියෙනවා අංශයෙන් විතරක් අඟල් කාලක් ඇතුළට ලකුණු කරනවා. කරලා මේ කෙලින් තියෙන අංශ රේඛාව මෙන්න මේ විදිහට හැඩ කරගෙන ඉනට සම්බන්ධ කරගන්න. එතකොට අපි මහනකොට මෙන්න මේ අතින් ඇඳපු රේඛාව තමයි අපේ අංශ මූට්ටුව රේඛාව කියලා අපි මහන්න භාවිතා කරන්නේ. දැන් අපි සාරි හැට්ටේ පහළ කොටස ඇඳගෙන ඉවරයි. ගොඩාක් කාන්තාවන්ට එන ප්‍රශ්නයක් තමයි සාරි හැට්ටේ ඇඳහම ඉනෙන් ඉහළට එසවෙනවා කියන එක. ඉතින් ඒක නවත්තන්න අපිට මෙහිදී තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඉදිරි මැද රේඛාවෙන් විතරක් අඟලක් පල්ලෙහාට කරලා පොඩි කවාකාර හැඩයක් නිර්මාණය කරගෙන අංශය මේ විදිහට කර්ව් කරගන්න පුළුවන්. එතකොට ඉනෙන් ඉහළට එසවෙන ගතිය හැට්ටේ නැති වෙලා යනවා. එතකොට මේ වගේ කර්ව් රේඛාවක් තමයි එහෙම නැත්නම් කවාකාර රේඛාවක් තමයි වාටියේ දිස් වෙන්නේ. ඊට පස්සේ අපි කර නිර්මාණය කරමු. මෙහිදී අපි ඇඳලා තියෙන උරහිසේ ඉඳලා ඉහළට අපිට ලකුණු කරන්න පුළුවන් අවශ්‍ය උරහිස පළල. සාමාන්‍යයෙන් ඩීප් නෙක් එකක අපි අඟල් 2මාරක් 3ක් විතර ගන්නවා. මේ විදිහට ලකුණු කරනවා අඟල් 3ක්. ඊට පස්සේ අපි මිමි ගන්නකොට ගත්තා ඉදිරිපසට අවශ්‍ය කර ගැඹුර. මෙන්න මේ කර ගැඹුර අපි අරගෙන තියෙන්නේ ඉදිරි කර ගැඹුර 6මාරයි. දැන් මේ විදිහට තියලා අඩිරූල ඒ 6මාර ගත්ත තැන ලකුණු කරනවා. ඒකට මේ විදිහට සරල රේඛාවක් ලම්බක රේඛාවක් අඳිනවා. ඊට පස්සේ එම රම්බක රේඛාව ඉඳලා ඉදිරි මැදට අඟලක් ලකුණු කරලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්න. මේ කර අඳින්න ආධාරකයක් තමයි අපි හදාගන්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරේ හැඩය රවුමක් එහෙම නැත්නම් වී නෙක් එකක්. ඒ හැඩය මේ රේඛා දෙක ආධාර කරගෙන මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. මෙතෙන්දී අපි මේ හැම දෙයක්ම ඇඳේ ඉදිරි මැද රේඛාවේ ඉඳලා මේ තියෙන අපේ ඉදිරි මැද රේඛාව බලවාටි ඉඳලා ඇතුළට ගත්ත. එතකොට මෙතනින් අපි මේ විදිහට තමයි රේඛාව නවත්තන්නේ. හේතුව අපි මේකෙදි මැහුම් වාසි තියලා කපන්නේ රෙදි කපනකොට. දැන් අපි ඉදිරිපස ඇඳලා ඉවරයි. අපි බලමු කොහොමද මේක රෙද්දෙදි කපා ගන්න කියලා.
එතෙන්දී රෙද්ද කපනකොට සාමාන්‍යයෙන් අපි මහන්න වාසි තියා ගන්න ඕනේ. මෙතෙන්දී අපි කර කපනකොට කරේ ඉඳලා අඟල් භාගයක් එළියට මේ විදිහට තියාගෙන තමයි කපන්නේ. උරහිසටත් අඟල් භාගයක් තියා ගන්නවා. කිහිලි කටටත් අපි මේ විදිහට අඟල් භාගයක් තියා ගන්නවා. සාමාන්‍ය සාරි හැට්ටයක් නිතරම අපිට ලොකු කුඩා කරන්න අවශ්‍ය වෙනවා. කුඩා කිරීම කෙසේ වෙතත් ලොකු කරන්න අපිට අංශයෙන් පොඩි වාසියක් තියෙන්න ඕන. ඒ හන්දා අපි අංශයට විතරක් මැහුම් වාසි අඟලක් මේ විදියට වැඩිපුර තියා ගන්න ඕන අංශයේ රේඛාවේ හැටියට. ඉතින් මෙතෙන්දී අපි වාටිය මහ ගන්න ඕන නිසා වාටිය සාමාන්‍යයෙන් සාරි හැට්ටවල අතේ මහන්නේ. අතේ මහන නිසා අපි මෙතෙන්දී අඟල් 1/4ක් විතර ඉනට මැහුම් වාසි තියා ගන්නවා. මෙතන බලවාටියෙන් තමයි අපිට හැට්ටේ එන්නේ. අපි ඉදිරිමැද රේඛාවෙන් කපන්නේ නැහැ. එතකොට අපි රෙද්දේ ඇඳලා මේ කඩ රේඛාව වලින් පෙන්වන්නේ කොහොමද අපි මහන්න වාසි තියාගන්නේ කියලා මේ මැහුම් වාසි වලින් තමයි අපි රෙද්ද කපා ගන්නෙ. මං හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති ඉදිරිපස කොහොමද අපි ඇඳගන්නේ කියලා. කෙලින්ම ෆැබ්‍රික් එකේ ඇඳත් අපිට හරිම සරලව කරගන්න පුළුවන්. අපි දැන් බලමු පිටුපස අඳින්නේ කොහොමද කියලා. පිටුපස අඳිනකොට අපි භාවිතා කරන්නේ ෆැබ්‍රික් එක එහෙම නැත්නම් රෙද්ද නැව්වට පස්සේ බලවාටිය තියනවා වගේම අනිත් පැත්තේ තියනවා රෙද්දේ නැම්ම. මෙන්න මේ නැම්මේ ඉඳලා තමයි අපි පිටුපස අඳින්න ඕන. ඉතින් මම මෙතෙන්දී නැම්ම රේඛාව කියලා උදාහරණයක් අරගෙන මේ විදිහට රෙද්දේ නැම්ම කියලා හිතාගෙන මේ අඳින රේඛාව මේ රෙද්ද නැම්ම මෙතන වෙන් වෙලා නැහැ රෙද්ද තනි රෙද්දකට තියෙන. ඒ කියන්නේ දිගෑරියම සම්පූර්ණ පිටපළුවක් එන විදිහට මෙතෙන්දිත් අපි පළමුවෙන්ම කරන්න ඕනේ නැම්මේ ඉඳලා ලකුණු කරන්න ඕන උරහිස මින්ම ඉදිරිපසට ගත්ත උරහිසමයි. ඊට පස්සේ උරහිසෙන් පහළට සම්මත මින්මක් වෙන අඟල ලකුණු කරලා නැම්මේ ඉඳලා මේ විදිහට උරහිස් බෑවුම් රේඛාව ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉදිරිපසට ඇඳා වගේම කිහිලිකට උස රේඛාව ලකුණු කරනවා. කිහිලිකට උස රේඛාව හොයාගත්තේ අපි පපුව මිම්ම 4ට බෙදලා එන උත්තරෙන් පපුව තද මිම්ම තියෙන පරාසයේ තියෙන අඟල් 2.5 අඩු කරලා ඊට පස්සේ ඒ සමාන්තරව ඒ හරහා අඳිනව රේඛාව. ඒ රේඛාවේ තමයි අපි පපුව මිම්ම ලකුණු කරන්නේ. පපුව මිම්ම 4ට බෙදලා එන උත්තරේ මේ විදිහට ලකුණු කරනවා. ඊට පස්සේ අපි උරහිසේ ඉඳලා කිහිලිකට උස දක්වා රේඛාව ඇඳලා මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය ගන්න ඕනේ. කිහිලිකට අඳින්නයි සූදානම් වෙන්නේ. මේකේ මධ්‍ය ලක්ෂය අරගන්නවා. ඉදිරිපස අපි මෙතෙන්දි ගත්තේ අඟල් භාගයක්. පිටුපසදී අපි ගන්නේ අඟල් කාලයි. කිහිලිකට ඇතුළට අඟල් කාලක් අරගෙන මෙන්න මේ විදිහට පිටුපස කිහිලිකට නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ පිටුපසත් අපි සාරි හැට්ටේ උරහිස ලකුණු කරනවා. උරහිස සිට ඉනට තියෙන මිම්ම මේ විදිහට ලකුණු කරලා නැම්ම රේඛාව දිගේ සමාන්තරව ලකුණු කරන්න ඕනේ. මේ රේඛාවේ අපි ලකුණු කරනවා ඉන මිම්ම. පිටුපස ඉන මිම්ම. ඊට පස්සේ පපුව සහ ඉන මේ විදිහට සරල රේඛාවකින් යා කරගන්න ඕනේ. පපුව සහ ඉන මේ විදිහට සරල රේඛාවකින් යා කරනවා. ඊට පස්සේ නැවතත් ඇතුළට ඉනේ අංශ මූට්ටුවේ සිට ඇතුළට අඟල් 3 කාලක් මේක සම්මත මිම්මක් ඉනේ ඉඳලා ඇතුළට අඟල් 3 කාලක් ලකුණු කරලා මේ සරල රේඛාව දිගේ මේ විදිහට ඇවිල්ලා මැද හරියේ ඉඳලා අපි ඉනේ හැඩ තැනට මේ විදිහට හැඩේ ගන්න ඕනේ. මේ තමයි සාරි හැට්ටේ අංශයේ හැඩ රේඛාව. ඊට පස්සේ අපි පිටුපස කර අඳින්න කලින් උරහිස ලකුණු කරන්න ඕන. ඉදිරිපස උරහිස ගත්ත ප්‍රමාණයම තමයි අපි පිටුපසත් ලකුණු කරන්නේ. මේ විදිහට
උරහිස ලකුණු කරලා එතන ඉඳලා තමයි අපි අපිට අවශ්‍ය කරගැඹුර ලකුණු කරන්නේ. මේ විදිහට පහළට සරල රේඛාවක් අඳිනවා. තිරසට නැම්මේ ඉඳලා මේ විදිහට රේඛාවක් අඳිනවා. කර අඳින්න ආධාරක රේඛාවක් අඳින්න ඕන නිසා මෙම අංශක 90 ලක්ෂයේ ඉඳලා අඟලක් ඇතුළට ලකුණු කරලා හැඩ රේඛාවක් පළමුවෙන්ම ඇඳ ගන්න ඕන. අපිට අවශ්‍ය නම් මෙන්න මේ හැඩේ උනත් කර සඳහා භාවිතා කරන්න පුළුවන්. අපිට රවුන්ඩ් කරක් එහෙම නැත්නම් ඩීප් යූනෙක් එකක් වගේ ඕනනම් මේ විදියට අඳින්න පුළුවන්. දැන් මේ අපි ඇඳගෙන තියෙන්නේ පිටුපස කොටස. මෙහිදී තව විශේෂ දෙයක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි ඕනම ඇඳුමක උරහිස් දෙක හා අංශ මුට්ටු දෙක සමාන වෙන්න ඕන. හේතුව ඇඳුම මහනකොට උරහිසෙන් සහ අංශයෙන් මේ දෙක එකට සම්බන්ධ වෙන නිසා. ඉතින් මෙතෙන්දී අපි ඉදිරිපස අංශ මුට්ටුව මැනලා පිටුපසට සමාන කරන්නම ඕන. ඉදිරිපස අංශ මුට්ටුව මනිනකොට මේ ඩාට් එක මහලා ඉවර වෙන නිසා අපි මේ ප්‍රමාණය ලකුණු මනින්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී මේ අඟල් එකමාර, ඒ කියන්නේ මැද පපුව මුදුන රේඛාව ඉඳලා දෙපැත්තට ලකුණු කරපු අඟල් තුන් කාල නැතුව සම්පූර්ණ අඟල් එකමාර නැතුව තමයි අපි අංශ මුට්ටුව මනින්නේ. මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ දක්වාත් හැඩමැස්ම අතහැරලා මේ හැඩ රේඛාව දිගේ තමයි අපි මනින්නේ මේ දක්වා. අන්න ඒ දුර අපි මේ රේඛාවේ ලකුණු කරලා එන තැනට අංශ මුට්ටුව වෙනසක් වෙනවා නම් උස හෝ පහළට ඉහළට ලකුණු කරලා එම මිම්ම සමාන කරගන්න ඕනේ. දැන් අපි බලමු මේකෙදි මැහුම් වාසි තියාගන්නේ කොහොමද කියලා. අපි මේ ලයිනින් එක තමයි කපන්න යන්නේ. කරට සාමාන්‍යයෙන් අපි අඟල් භාගයක් තමයි තියාගන්නේ. උරහිසට අඟල් භාගයක් තියාගන්නවා. කිහිලි කටට අඟල් භාගයක් තියාගන්නවා. ඊට අමතරව ඉදිරිපසට අඟලක් තිබ්බ අංශ මුට්ටුවට වාටියට අඟල් එකමාරක් තිබ්බ. ඒ විදිහටම තමයි පිටුපසටත් අපි තියන්නේ. අංශයට අඟලක් තියෙනවා මේ විදිහට. ඒ හැඩයට තමයි, මොකද අපි මහන හැඩේ තමයි දැන් මේ තියෙන්නේ. ඊට පස්සේ වාටියට අඟල් එකමාරක් තියාගන්න. මේ පැත්තේ අපිට රෙද්දේ නැම්ම තියෙන්නේ. ඒ කියන්නේ නැම්ම දිගෑරියාම අපිට පිටුපස විවරයක් නැති සම්පූර්ණ පිටපළුවක් තමයි එන්නේ. ඉතින් අපි දැන් සාරි හැට්ටේ ඉතාමත් සරලව ඉදිරිපස සහ පිටුපස ඇඳගෙන ඉවර කරා. දැන් අපි කරන්න ඕනේ කොහොමද අත නිර්මාණය කරන්න කියලා දැනගන්න. මෙහිදී අත අඳිනකොට අපිට දැන් සාමාන්‍යයෙන් සාරි හැට්ටේට අත් දෙකක් තියෙනවානේ. එතකොට අපි රෙද්දේ අඳිනකොට අපිට අත නැම්මේ ඉඳලා අඳිනවා නම්, ඒ කියන්නේ අතේ මැද රේඛාවේ ඉඳලා අඳිනවා නම් රෙද්දේ කොටස් 4ක් ඕන වෙනවා. ඒ කියන්නේ එතෙන්දී අපි කරන්නේ රෙද්ද බලවාටිය දෙකට නමපු රෙද්ද ආයෙත් නැවත නැම්මකට ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ නැම්මේ ඉඳලා රෙදි කොටස් 4ක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒත් එක්කම අපි තව දෙයක් කරන්න ඕනේ. ඒ තමයි මිමි සටහනේ කිහිලිකට කියන මිම්ම අපි හිස් තැනක් තිබ්බා. ඒකට හේතුව තමයි කිහිලිකට මිම්ම දැන් තමයි අපිට ලැබෙන්නේ. මේ තියෙන්නේ අපි ඇඳගත්ත ඉදිරිපස, මේ තියෙන්නේ පිටුපස. දැන් අපි කරන්න ඕන ටේප් එකක් භාවිතා කරලා මේ ආකාරයට මිනුම් පටියක් ටේප් එකක් භාවිතා කරලා මැහුම් වාසි නැතුව අපි ඇඳගත්ත කිහිලිකට මේ විදිහට කවාකාර රේඛාව මැන ගන්න ඕනේ. ඉදිරිපස කිහිලිකටට ඒ ගමම්ම එකතු කරගන්න ඕන පිටුපස කිහිලිකට. මේ විදිහට ඉදිරිපස පිටුපස දෙක එකතු කරගන්න ඕනේ. අන්නේ උත්තරේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ මිමි සටහනේ කිහිලිකට කියන තැනට. මොකද ඒ මිම්ම අපිට අවශ්‍ය වෙනවා අත අඳින්න. සාරි හැට්ටේ අත අඳින්න අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු කොහොමද අත නිර්මාණය කරගන්නේ කියලා. මෙතෙන්දි මම කිව්වා රෙද්ද නැම්මට තියෙන්න ඕනේ සහ රෙදි කොටස් 4ක් තියෙන්න ඕන අත් දෙකම කපන්න. අන්න එහෙම තියෙන නැම්ම රේඛාව කියලා හිතමු අපි. මෙන්න මේ මං අඳින රේඛාව. එතකොට මෙතන තියෙන්නේ රෙද්දේ නැම්ම. එතකොට මං අඳින්නේ අතේ එක පැත්තයි. මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් අතේ ඉහළ සිට මැද රේඛාව දක්වා ප්‍රමාණයක් තියෙනවා.
උඩ ඉඳලා පහළට ලකුණු කරන්න ඕන සම්මත මිම්මක් වෙන අඟල් 4ක්. ඉහළ ඉඳලා නැම්ම දිගේ පහළට අඟල් 4ක් ලකුණු කරලා මේ විදිහට තිරසට රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ අපි ලකුණු කරනවා. කිහිලිකට මැනලා අපිට ආපු උත්තරේ දැන් මෙතෙන්දී උත්තරේ ආවා අඟල් 16ක්. දැන් මේ අඟල් 16න් දෙකක් අඩු කරලා දෙකට බෙදන්න ඕනේ. අපි උත්තරේ ගත්තොත් අඟල් 16න් දෙකක් අඩු කරාම අඟල් 14යි. ඊට පස්සේ අපි ඒක දෙකට බෙදනවා අඟල් 7යි. ඕනම කෙනෙක් අත අඳින්න ඉස්සෙල්ලම කරන්න ඕනේ කිහිලි කටවල් දෙක මැනලා ඒ දෙක එකතු කරලා එන උත්තරෙන් අඟල් දෙකක් අඩු කරලා දෙකට බෙදපු උත්තරේ ගන්න ඕන. අන්න ඒ මිම්ම මේ විදිහට අපි නැම්මේ ඉඳලා ඇඳගත්ත තිරස් රේඛාවේ ලකුණු කරන්න ඕන. මකට උදාහරණයට ආව උත්තරේ අඟල් 7යි. මම මේ විදිහට ලකුණු කරනවා. ඊට පස්සේ ඉහළ ලක්ෂයේ ඉඳලා මට අවශ්‍ය අතේ දිග. අපිට අත මහන්න අවශ්‍ය දිග තමයි අපි ලකුණු කරන්නේ. මම කොට අතක් මහන නිසා මට එන්නේ අඟල් 6යි. එම වාටිය, ඒ කියන්නේ අපි අත උස ගත්ත තැන හරහා රේඛාව තමයි අත් කට රේඛාව කියන්නේ. මෙහිදී අපි අත් කට කියන රේඛාවට මිම්මක් ලබා ගත්තා. ඒ මිම්ම දෙකට බෙදලා අපි සුළු කරලා තියෙනවා. අන්න ඒ උත්තරේ අපි මෙතෙන්දී ලකුණු කරගන්න ඕනේ. දැන් අපි අතේ ඉහළ හැඩ මිම්ම සහ අත් කට මේ විදියට යා කරගන්නවා. මේක කියනවා අතේ යටමුට්ටුව කියලා. මේ විදිහට ඉහළ සහ අත් හැඩය ගත්ත තැන සරල රේඛාවකින් යා කරගන්නවා. ඊට පස්සේ මේ අතේ හැඩේ ලකුණු කරගන්න මේකේ හරි මධ්‍ය ලක්ෂය හොයාගන්න. මේ ඉහළ ඉඳලා අත් හැඩයට ඇඳගත්ත විකර්ණ රේඛාවේ මධ්‍ය ලක්ෂය ගන්නවා. ඊට පස්සේ මේකේ මැද ඉඳලා ඉහළට අඟල් භාගයක්. මේක සම්මත මිම්මක්. මේ ලක්ෂ දෙකේ මැද ඉඳලා ඉහළට අඟල් භාගයක්. පහළ කොටසේදී මැද ලක්ෂයේ ඉඳලා පහළට අඟල් කාලක්. මෙතන අඟල් භාගයයි පහළට අඟල් කාලක් එන විදිහට අත කවාකාරව අපි මේ විදිහට අඳ ගන්න ඕනේ. දැන් අපි මේ ඇඳලා තියෙන්නේ රෙද්දේ ෆැබ්‍රික් එකේ තමයි ඇඳලා තියෙන්නේ. එතකොට මෙතන නැම්ම තියෙන්නේ. දැන් සම්පූර්ණ අතම ඇඳලා නැහැ. එක පැත්තයි ඇඳලා තියෙන්නේ. දැන් අපිට මේ අවස්ථාවේදී අතේ ඉදිරිපස සහ පිටුපස පුංචි වෙනසක් තියෙනවා. බ්ලවුස් එක අඳිනකොට ඔයගලන්ට මතක ඇති මෙතනින් අඟල් භාගයක් ඇතුළට ගත්තා. ඉදිරිපස අඳිනකොට පිටුපස අඳිනකොට අඟල් කාලක් ඇතුළට ගත්තා. එතකොට අත් කටේදිත් අපි මේ ඉදිරිපස අඟල් භාගය ළඟදී කිහිලිකට අඟල් භාගයක් පහළට ගන්න ඕන. හැබැයි දැන් අපි අරන් තියෙන්නේ අඟල් කාලයි. මම මෙතන ඇඳලා පෙන්නන්නම් කොහොමද අපි ඒක වෙනස් කරන්නේ කියලා. මේ විදිහට එනවා අපිට රූප සටහන සම්පූර්ණ අත දිගෑරියම මම මේ දල සටහනක් අඳින්නේ නිශ්චිත මිමි වලට නෙමෙයි. අත දිගෑරියම නැම්ම මේ විදිහට අපිට එන්නේ. මේ තියෙන්නේ අපි ඇඳගත්තොත් මේ විදිහට දෙපැත්තම සමානව. ඊට පස්සේ අපි කරන්නේ මේ දිගෑරලා මේ පැත්ත ඉදිරිපස මේ පැත්ත පිටුපස කියලා සලකුණු කරගත්තොත් ඉදිරිපස විතරක් මේ අඟල් කාල ගත්ත තැනින් තවත් අඟල් කාලක් පහළට ලකුණු කරන්න ඕනේ. හේතුව ඉදිරිපස කිහිලිකට අඟල් කාලක් තව වැඩි වෙන්න ඕන නිසා. ඉදිරිපස විතරක් අපි මේ විදිහට මෙන්න මෙතනින් විතරක් අඟල් කාලක් අඩු කරලා ඒ රේඛාවට තමයි මැහුම් වාසි තියලා කපා ගන්න ඕනේ. ඉතින් අත දිගෑරියට පස්සේ මේ විදිහට හදාගෙන අතට මැහුම් වාසි තියා ගන්න ඕනේ. අඟල් භාගයක්. අත යට මුට්ටුවට අඟලක් සහ අතේ වාටියට අඟල් 1/2. මෙතෙන්දී අතේ වාටියට මැහුම් වාසි තියනකොට අපි මේ අතේ යට රේඛාවෙන් නවල තමයි දෙපැත්තට මේ හැඩේ එන විදිහට තමයි අඟල් 1/2 මැහුම් වාසිය තියාගන්න ඕනේ. මේ තියෙන්නේ අපි අත දිගෑරියට පස්සේ මැහුම් වාසිය තියලා ෆැබ්‍රික් එකේ ඇඳගත්ත විදිහ. මම හිතන්නේ ඔයගලන්ට වඩාත් පැහැදිලි
කොහොමද අපි ෆැබ්‍රික් එකට ටේලරින් විදියට සාරි හැට්ටේ ඇඳගන්නේ කියලා. අපි දැන් මේ විදිහටම රෙද්දේ ඇඳපු සාරි හැට්ටේ බලමු. Singer commenced the Singer Fashion Academy in 1940, and today, going from strength to strength, it has over 70 locations with over 20 professional courses operating under the Singer Business School. One of the best features of the Singer Fashion Academy are the exhibitions conducted on needle painting and sewing craft, allowing students to showcase their work done during the course, which provides not only an income but an opportunity for them to find consistent buyers and embark upon a career as an entrepreneur or professional dressmakers. Singer conducts a gala annual fashion show and awarding ceremony which provides all the glamour of a star-class fashion event, awarding all students who complete the courses with certificates and diplomas. හරි අපි දැන් ඒ විදිහට ෆැබ්‍රික් එකට ලයිනින් ඒ කියන්නේ ලයිනින් ෆැබ්‍රික් එකට ඇඳගත්තා ඊට පස්සේ මැහුම් වාසි තියාගත්තා මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ තියෙන්නේ අපි රෙද්දට ඒ විදිහට ඇඳලා තියෙන්නේ. අපි කලින් කතා කරා වගේ මේ පැත්තේ තියෙන්නේ බලවාටිය එතකොට රෙද්ද ඩබල් එනවා. ඒත් එක්කම මේ පැත්තේ තියෙන්නේ රෙද්දේ නැම්ම. දැන් අපි බෝඩ් එකේ ඇඳ ගන්නකොටම මම පැහැදිලි කරපු විදිහටම මැහුම් වාසි තියාගෙන තියෙන්නේ මේ ලයිනින් රෙද්ද. දැන් අපි පිටුපස සහ ඉදිරිපස කපලා ඉවර වෙලා කොහොමද අත රෙද්දි කොටස් 4ක් තියෙන්නේ කියලා කපන විදිහ බලමු. මෙහිදී අපි ඉස්සෙල්ලම පිටුපස කපා ගන්න ඕනේ. මැහුම් වාසි වලින් තමයි කපා ගන්නෙ. රෙද්දි එහා මෙහා නොවෙන්න මේ විදිහට අතරින් පින් කරගන්න. අපි 70ක් ලයිනින් කරනවා නම් අනිවාර්යෙන්ම ලයිනින් එක හොඳට සෝදලා අයන් කරලා ගන්න ඕනේ. ඒත් එක්කම සාරි රෙද්දකින් අපි ලයිනින් එක හොඳ රෙද්ද භාවිතා කරන්නේ සාරි මටීරියල් එකක් නම් අපි එහිදී 70 එහා මෙහා නොවෙන්න. දැන් මේ තියෙන්නේ අපි කපලා ගත්ත පිටුපස පළුව. අපි බලමු කොහොමද මේක නැම්මට එන්නේ කියලා. මේ විදිහට ඇල්පෙනිති ගලවලා අපි දිගෑරියොත් මේ තියෙන්නේ අපිට පිටුපස පළුව සම්පූර්ණයෙන් එන විදිහ. ඉතින් මෙහිදී අපිට ටේලරින් ක්‍රමය භාවිතා කරත් අපිට පුළුවන් කාබන් කොලයක් භාවිතා කරලා මේ මැහුම් වාසි යටපැත්තට උනත් ට්‍රේස් කරලා ගන්න. සාමාන්‍යයෙන් ටේලරින් වලදී අපි වීල් මාක් දිගේ මෙහෙයීමක් කරන්නේ නැහැ. හැබැයි අපිට සාරි ජැකට් එකේ ඩාට්ස් එහෙම අනිවාර්යෙන් අනිත් පැත්තට වීල් කරගන්න වෙනවා. අපි දැන් ඉදිරිපසත් කපා ගමු මේ විදිහටම. මෙතෙන්දී අපි විශේෂ දෙයක් කරන්න ඕනේ. කරේ හැඩේ කපනකොට බලවාටි ඉඳලා ඇතුළට ලකුණු කරගත්ත අඟල් 1.5 රේඛාවෙන් නවල තමයි කරේ හැඩේ කපන්නේ. එතකොට අපිට ඒ කරේ හැඩේම තමයි ඉදිරිපස විවරයට එන්නේ. එතකොට මේ විදිහට ඒ හැඩේම අපිට එනවා. විවරය හදද්දී අපිට අඩුවක් ලැබෙන්නේ නැහැ එහෙම කැපුවම. මේ තියෙන්නේ ඉදිරිපස. දැන් අපි බලමු අත කරන්නේ කොහොමද කියලා. අපි අතේ එක කොටසක් ඇඳගෙන තියෙනවා.
හැබැයි මං කිව්වා අපිට අත රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා කියලා. දැන් මෙතන තියෙන්නේ නැම්මේ ඉඳලා ඇඳපු එක අතක්. මෙතනදී අත් දෙකක් අවශ්‍ය නිසා අපිට පුළුවන් මේ විදිහටම රෙද්ද දෙකට නමාගෙන නැවතත් නැම්මටම රෙදි කොටස් 4ක් එන විදිහට ගන්න. රෙදි එහා මෙහා නොවෙන්න මේ විදිහට ඇල්පෙනිති ගහ ගන්න. ඊට පස්සේ මැහුම් වාසි වලින් පාටිය කපා ගන්න. මෙතෙන්දී අපි කෝක ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිහිලි කට තියනවද කියලා බලන්නත් ඕන රෙදි කපන්න කලින් අත ඇඳට පස්සේ. ඉතින් මෙතෙන්දී විශේෂ දෙයක් කරන්න ඕනේ. මෙහෙම කෙලින්ම කපනව වෙනුවට අතේ වාටිය නවලා මහන තැනින් මේ විදිහට නවාගෙන තමයි අපි මැහුම් වාසි කොටසේදී කපන්න ඕන. ඒකට හේතුව තමයි එතෙන්දී අපිට අතේ හැඩය මෙන්න මේ විදිහට තමයි ලැබෙන්නේ. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ඉදිරිපස සහ පිටුපස කපා ගන්න අපි මේ විදිහට අතේ කොටස් දෙකම එකපාර දිගෑර ගන්න. හොඳ පිටම වෙනස් නොවෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ලකුණු කරගන්න ඕන ඉදිරිපසට පුංචි සලකුණක් දාගන්න මේ විදිහට. ඉදිරිපස විතරක් නැවතත් අපි අඟල් කාලක් ගත්ත තැනින් තවත් අඟල් කාලක් පාත් කරලා තමයි කපා ගන්න ඕනේ. මේ විදිහට. එතකොට අපි මතක ඇතුව මේ ලකුණු කරගත්ත සලකුණු කරගත්ත පැත්ත තමයි අත සාරි හැට්ටේ අත අල්ලනකොට ඉදිරිපසට අල්ලන්නේ. ඒත් එකම අපි දැන් බලමු කොහොමද වීල් කරගන්නේ කියලා. ඒ සඳහා අපි භාවිතා කරන්න ඕන ඩ්‍රෙස් මේකින් සඳහාම භාවිතා කරන මේ වගේ කාබන් කොලයක්. ඊට අමතරව ට්‍රේසින් වීල් එකක්. මෙතෙන්දී අපි මේ ඇඳගත් එක පැත්තකට අපි ටේලර් චෝක් එක භාවිතා කරලා ඇඳගත්ත ඩාට්ස් ඒත් එක්කම මහන්න අවශ්‍ය කරන මැහුම් වාසි ලයින්ස් හරියටම අනිත් පැත්තට වීල් කරගන්නේ මේ චෝක් ලයින් එක තිබ්බ පැත්ත උඩ පැත්තට තියලා කාබන් එකේ කාබන් තියෙන පැත්ත මේ විදිහට තියලා ට්‍රේසින් වීල් එක මේ ආකාරයට එහා මෙහා නොවන පරිදි රේඛාව දිගේ ගෙනියන්න ඕනේ. එතකොට අපිට මේ විදිහට නැවත වීල් මාක් එකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මේ පැත්තට තිබුණ ඩාට්ස් 3 වටේ මැහුම් වාසි ඉරි මේ හැම දෙයක්ම මේ විදිහට අනිත් පැත්තට වීල් කරගත්තොත් අපි සාරි හැට්ටේදී නිමාව හොඳින් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලයිනින් ජැකට් එක අනිවාර්යයෙන්ම වීල් කරගන්න ඕනේ. මේ විදිහට පිටුපසත් සියලුම ලයින්ස් වීල් කරගන්න ඕන ඉදිරිපස වගේම. දැන් අපි මේ ලයිනින් එක කොහොමද හොඳ රෙද්දට තියලා ඇල්පෙනිති ගහලා කපා ගන්න කියලා බලමු. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා සාරි මටීරියල් එක. මේ තියෙන්නේ අපි භාවිතා කරන සාරිය මේ සාරියට තමයි අපි හැට්ටේ මහන්නේ. එතකොට අපි කලින් කැපුවේ ලයිනින් එක. දැන් සාරියත් එක්කම අපිට හැට්ට රෙද්ද එනවා නම් අපි ඒ හැට්ට රෙද්ද සඳහා අපිට ලැබෙන කොටසේ තමයි මේ ලයිනින් කරගත්ත කොටස පින් කරන්න ඕන. එතකොට මේ විදිහට අපි සාරියේ හොඳ පිට යට පැත්තට තියෙන විදිහට කන පිට අපේ පැත්තට තියෙන විදිහට අපි කොටසින් කොටස ලයිනින් එකේ ගත්ත කොටසින් කොටස මේ විදිහට වෙන් කරලා අරගෙන තියාගන්න පුළුවන්. මෙහිදී අපිට අවශ්‍ය විදිහට සාමාන්‍යයෙන් අපි මේ වගේ බෝඩර් එකක් තියෙන සාරියක් ගත්තොත් අපිට පුළුවන් අතේ වාටියට ඒ බෝඩර් එක දාන්න. එතකොට අපි කරන්න ඕනේ බෝඩර් එකක් අවශ්‍ය. දැන් මට මේ බෝඩර් එක අවශ්‍ය නම් මම කරන්නේ
ඉස්සෙල්ලා මේ බෝඩ් එක පාවිච්චි කරන්න ඕනේ. එහිදී අතේ වාටිය බෝඩ් එකට එන විදිහට මේ ෆැබ්‍රික් එකේ කන පිටට අපේ ලයිනින් එකේ හොඳ පිට තමයි එන්න ඕනේ. මේ විදිහට අනිත් පැත්තේ බෝඩ් එකට අපිට අනිත් පැත්තේ අත තියාගන්න පුළුවන්. සාමාන්‍ය සාරි එක බෝඩ් එකක් දෙපැත්තටම එනවා. මේ විදිහට තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඇල්පෙනිති වලින් හොඳින් රඳව ගන්න ඕනේ. ඒත් එක්කම මේ අතර දැන් සාමාන්‍යයෙන් සාරියක් අඟල් 45ක් පළලයි. ඒ හන්ද අපිට ගොඩාක් රෙදි අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය සාරි හැට්ටයකට රෙදි ආරයක් අවශ්‍ය වෙනවා ලයිනින් එකෙන්. හැබැයි හොඳ රෙද්දෙන් අපිට යාරයකට වඩා අඩු ප්‍රමාණයක් තමයි යන්නේ. මේ විදිහට කොටසින් කොටස අපි හොඳ රෙද්දට තියලා පින් කරගන්න ඕනේ. එහා මෙහා නොවෙන්න හැම කොටසක්ම මේ විදිහට පින් කරගන්න ඕනේ. මේ විදිහට ඇල්පෙනිති ගහලා එතකොට අපිට මේ ලයිනින් කොටසට වගේ ආයේ වීල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි මහන්නේ මේ ඉරිදිගේ. ඇල්පෙනිති හොඳින් ගහලා ඉවර වුණාට පස්සේ අපි සාරි මටීරියල් එකෙන් හැට්ටේ කපා ගන්න ඕන. ගොඩාක් හොඳයි අපිට මෙතෙන්දී ඇල්පෙනිති ගහලා ඉවර වුණාට පස්සේ අතේ මහ නිදි කට්ටට නූලක් දාලා මේ වටේ නූලක් ඇදගත්තොත් අපිට මේ එහා මෙහා වෙන්නේ නැහැ. එතකොට තනිකරම ලයිනින් එක සහ සාරි රෙද්ද තනි රෙද්දක් බවට පත් වෙනවා. ඉතින් එහාට මෙහාට දුවන රෙද්දක් නම් අපිට භාවිතා කරන්න තියෙන්නේ හොඳම දේ තමයි නූල් ඇද ගැනීමක් කරන එක. දැන් අපි මේ විදිහට සාරි හැට්ටේ කපා ගත්තට පස්සේ මහන්නේ කොහොමද කියන එක අපි බලමු වීඩියෝ එකක් මාර්ගයෙන්. ඉතින් ඒ සඳහා ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න සිංගර් ෆැෂන් ඇකඩමි YouTube channel එක හරහා ඔයගලන්ට පුළුවන් මේ අපි කපා ගත්ත ලයිනින් සාරි ජැකට් එක කොහොමද මහන්නේ කියලා ඉගෙන ගන්න. ඉතින් මේ වගේ වටින කියන පාඩම් එක්ක ඉදිරියේදීත් සිංගර් ෆැෂන් ඇකඩමි එක රැඳී සිටින්න ඔයගලන්ට අත්‍යවශ්‍යම කියලා හිතෙන පාඩම් අපි මේ විදිහට ඔයගොල්ලෝ වෙත රැගෙන එන්න සූදානමින් ඉන්නවා. බොහොම ස්තුතියි.